සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මසකට පසු දිවයින පුරා සංචරණ සීමා ඉවත් කෙරේ. මහජනතාව සිය දෛනික කටයුතු අරඹයි. ගෑස් මිල ඉහළ නොදැබීමට රජයේ තීරණයක්. අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවල සිසුන්ට එම පහසුකම් සහිත ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ. ඉන්දියාවට කොවිඩ් තුන්වන රැල්ලක අවදානමක්. කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයට ගත් පියවරක් වශයෙන් මුළු දෙවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා තහනම අද අලුයම 4ට ලිහිල් කෙරුණා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන පිවිසුම් ඔස්සේ රථවාහන විශාල ප්‍රමාණයක් කොළඹට පිවිසෙනු දක්නට ලැබුණා. දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ලිහිල් වූ පසුබිමක ඇතැම් ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් එක්වරොක් වී සිටියත් ඇතැම් ප්‍රදේශවල එවැනි තත්ත්වයක් දැක ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රට විවෘත වුණේ කොවිඩ් අවදානම්කාරී තත්ත්වය තවමත් අපේ රටෙන් පහව ගොස් නැති මොහොතක. ඒ අනුවයි ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරේ. සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ අද සිට ලංගම බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි. කෙසේ වුවත් අන්තර් පළාත් බස් ධාවනය සිදු නොවන බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ අද දිනේදී පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි. පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා පමණක් යොදවා තිබුණද ඇතැම් ජනතාව එම සේවා ප්‍රමාදවීම සහ ප්‍රමාණවත් නොවීම පිළිබඳව චෝදනා කළා. දැන් මේ සීට් ගන්න විතරනේ ගෙනියන්න කිව්වේ. ඔව් දැන් මේ කට්ටිය මේ බස් නැතුව මේ රැක්කම බයින්න කියන්නේ. ඈ දැන් නග ගන්නවා. මේ බස් නැහැ දෙකයි තියෙන්නේ. ඈ බස් දෙකයි ආවේ කොළඹ ඉඳලා. ඉතින් මේ බස් දෙකයි ආවේ කියලා කිව්වට මේ බෑනේ. බස්වල නම් පුරවල සෙනග සීට් ගන්නටත් නෙවෙයි. රස්සාවට යන්න විදියක් නැහැ නේ බස් නෑ තාම ඉන්නේ. බස් එකක් ගන්න ආයමාට නම් මේක ඉන්නේ මොකද? බස් නැහැ. බස් නැහැ. ලෙඩෙක් බලලා ඉස්පිරිතාල ලෙඩෙක් බලලා වැඩනේ. ඇට යන්න ඕනේ. බස් එක ඩයිට් දන්නේ. කෙසේ වෙතත් පළාත් අතරවන සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි රජය විසින් සඳහන් කර ඇත්තේ. එමෙන්ම අද අලුයම ලිහිල් කෙරුණු සංචරණ සීමාවන් මේ මස 23 වනදා රාත්‍රී 11 සිට 25 වනදා අලුයම 4 දක්වා යළි ක්‍රියාත්මක වනවා. කෙසේ වුවත් අද දිනේදී මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 29ක් අද අලුයම සිට හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව එම ප්‍රදේශවලට සංචරණ සීමා ඉවත් කිරීම බල නොපාන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන සිට හුදකලා කර තිබෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම නිලධාරී වසම් 82ක් අද සිට හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
දිවයින පුරා සිදු කළ අහඹු කොවිඩ් පරීක්ෂණ තුළින් සමාජයේ කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය පවසනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 2248ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,39,689ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 2248 දෙනා අතරින් 2228 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වූ අතර විදේශයන්හි සිට පැමිණි 20 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගත වූ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වන ආසාදිතයන් 307 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 302 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 253 දෙනෙකු වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ඊයේ දිනේ හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව මාස එකහමාරකට ආසන්න කාලයකට පසුව දිනක් තුළ මෙරටින් හඳුනාගත් අඩුම ආසාදිතයන් සංඛ්‍යාව වීම විශේෂත්වයක්. දැන් මේ සියලු ප්‍රභේදයන් ලංකාවේ තියෙනවා. තවමත් මේක සමාජගත වෙලා නැහැ කියලා තමයි ඔවුන්ගේ මතය. තවමත් මේක සමාජගත වෙලා නැද්ද? මේ තියෙන තත්ත්වය අනුව පැහැදිලිව පේන්න තියෙනවා. සමාජ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක අර්ථ දැක්වීමේදී කරන යම්කිසි විශේෂත්වයක් විතරයි අපිට මේදී හඳුනා ගන්න පුළුවන්. නමුත් සමාජයේ හැම දිස්ත්‍රික්කයේ හැම පළාතෙම මේ රෝගීන් මතුවීම හරහා අපිට පේනවා මේ සමාජය තුළ මේක දැන් පැතිරලා තියෙන බව. මේක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක්. ඔබ එන්නත් දෙකම ලබා ගත්තත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. නැත් සෞඛ්‍ය මාරු උපදේශන හරියටම ක්‍රියාත්මක කළොත් පමණයි වසංගත තත්ත්වය පාලනය කරගත හැකි. මේ අතර කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මරණ 47 පසුගිය 19 වන දින සිදුව ඇති බවයි. එලෙස වාර්තා වූ මරණ 47න් 20 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27 දෙනා පිරිමි පුද්ගලයින් වනවා. මේ සාමාන්‍ය මරණ වාර්තා කරන්නේ මරණ 50ක් විතර වාර්තා වෙනවා. දැන් මේ තත්ත්වය තුළ රට විවෘත කිරීම මොන පදනමක් මත ගත්ත තීරණයද මේ මරණ සංඛ්‍යාව පිළිබඳවත් දැනට තියෙන විශ්ලේෂණයත් එක්ක පැහැදිලිව පේනවා අඩුවීමක් තියෙනවා. ඊයන මාළුවේ බෙගතිපුර ප්‍රදේශයේදී තවත් ඩෙල්ටා ආසාදිතයෙක් හමුණු බව වාර්තා වෙනවා. මේ කාරණේ ඇත්තද? නිල වශයෙන් අපේ වසංගත රෝග විද්‍යාංශය වෙත මේ වෙනකොට දැනුම් දීලා නැහැ. සෞඛ්‍යාංශයට මේ වාර්තා නොවි මෙතකොට අයි දත්ත ගලායමේ ප්‍රශ්නයක් තියෙනවා නේද? මේක දහවුරු කරපු තොරතුරු අපිට ලැබුණ නැති වුණාට මේ වන විට ඒ අවශ්‍ය කරන ප්‍රදේශවලට මේ PCR පරීක්ෂණයේ තියෙන වෙනස පිළිබඳව ඒ ඉඟිය ලබා දීලා ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ගයන් අනිවාර්යයෙන්ම ගන්නවා. මේ අතර කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මුල්වරට ආසාදනය වූ පුද්ගලයන් සොයාගත් ප්‍රදේශ ඉදිරි දින 11 ඇතුළත යලි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. අප බලාපොරොත්තු වුණා කොයි වෙලාවක හරි කොළඹ නගරයට මෙම ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් එන්නට පුළුවන් කියලා. මොකද අසල්වැසි ඉන්දියාවේ විශාල ලෙස මෙම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහිලා තියෙන පසුබිමක් තුළ මේ ආරාමයේ පෙදෙස කියන ප්‍රදේශය අධි අවදානම් කලාපයක් හැටියට තෝරාගෙන තිබුණේ. මේ සැකය ඇති වෙච්ච ගමන්ම එම ප්‍රදේශය ලොක්ඩවුන් කරන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් දින 11කදී නැවත වරක් එක්සිට් PCR එකක් හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරලා එය 105කට වඩා අඩු නම් අපිට පුළුවන් වේවි එය නැවත වරක් අරින්නට. නමුත් එය කියන්නට දැනට කල් වැඩි. මේ අතර මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය සිදු කළ අහඹු PCR පරීක්ෂණ 110ක් අතරින් 77 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයන් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් 21 දෙනෙකුද වන බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් 14,37,112 දෙනෙකුට සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 4,42,657 දෙනෙකුට ලබා දී තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 29,821ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 2,07,287ක් ලෙසයි. අසල්වැසි ඉන්දියාවේ තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් විකෘති ප්‍රභේද සීග්‍ර ලෙස පැතිර යාම හේතුවෙන්
මේ වන විට කොවිඩ් 3 වන රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මුම්බයි නගරය තුළ AY1 හෙවත් ඩෙල්ටා ප්ලස් නැමැති කොවිඩ් විකෘති ප්‍රභේදයක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එම ප්‍රභේදය අනෙකුත් කොවිඩ් විකෘති ප්‍රභේදයන්ට සාපේක්ෂව සීඝ්‍ර ලෙස පැතිර යන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ කොවිඩ් 3 වන රැල්ලක් ඇති වුවහොත් ඉන් එරටට සිදුවන බලපෑම ඉතා අධික විය හැකි බවයි. මේ අතර දින කිහිපයකට පසු නැවත වරක් ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ එරටින් කොවිඩ් ආසාදිතයන් 53,900 ඉක්මවා හඳුනාගෙන තිබෙනවා. ඒ නව කොවිඩ් මරණ 1,113ක්ද සමගින්. ඒත් සමග රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,88,164 ඉක්මවා ගියා. එමෙන්ම වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,99,00,000කට අධිකයි. මේ අතර කොවිඩ් වසංගතයෙන් මිය යන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ලබා දිය නොහැකි බව ඉන්දිය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. එවැනි වන්දි ලබා දීමක් සිදු කරන්නේ ස්වභාවික ආපදා තත්වයකදී පමණක් බවයි මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ. එමෙන්ම කොවිඩ් වසංගතයෙන් මිය යන පුද්ගලයන්ගේ පවුල්වලට එලෙස වන්දි ලබා දීමක් සිදු කළහොත් එය වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් මිය යන අයට සිදු කරන අසාධාරණයක් බව මධ්‍යම රජයේ මතය වී තිබෙනවා. පසුගිය ජූනි මාස 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා වැඩි කිරීම සඳහා මෙතෙක් කිසිදු නිර්දේශයක් ලබා දී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ ලොව ඇතැම් රටවල් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් එන්නත් මාත්‍රා වැඩිපුර ලබා දුන් අවස්ථා වාර්තා වී ඇති බවයි. මේ දිනවල පාසල් දරුවන් අධ්‍යාපනය ලබන්නේ ඔන්ලයින් තාක්ෂණය මගින්. නමුත් සමහර පළාත්වලට අන්තර්ජාල පහසුකම් නොමැති නිසා එම දරුවන් බොහෝ දුෂ්කරතාවයන්ට පත් වුණා. ඒ අනුව අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන්ට එම පහසුකම් සහිත ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. දවස් 3කට ඉස්සෙල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත බොහොම පැහැදිලි උපදේශ මාලාවක් ලබා දුන්නා. මාර්ගගත හෙවත් දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් නොමැති සිසුන්ට ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම. ඒ අනුව ඉහත පරිදි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා මධ්‍යස්ථාන හඳුනා ගැනීම පළාත් මට්ටමින් සිදු කළ යුතු අතර මෙම මධ්‍යස්ථාන සතියේ දින 5ම පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු පළාත් හා කලාප මට්ටමින් සැලසුම් කළ යුතුය. ඒක වහාම කරන්නයි කියන එක තමයි අපි උපදේශ දීලා තිබෙන්නේ. එම මධ්‍යස්ථානවල අවම වශයෙන් පරිගණක ලැප්ටොප් ටැබ් පරිගණක 10ක් මෙම මධ්‍යස්ථාන වෙත ලබා දීම හෝ මධ්‍යස්ථාන සතුව පැවතීම හෝ අත්‍යවශ්‍ය වේ. ගමේ දරුවෝ අපි දකිනවා ගස්තුර නගිනවා, වැව් තාවුල්ලට යනවා, ගල් උඩ නගිනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ අපි හඳුනා ගන්න මධ්‍යස්ථාන හරහා ඒ මධ්‍යස්ථානට පැමිණීම තුළින් ඒ දරුවන්ට හැකියාව ලැබෙනවා 4G පහසුකම ලබා දෙන්න. මේ මධ්‍යස්ථාන වලට තොරතුරු තාක්ෂණ ඩේටා ලබා දීමේ යම්කිසි වියදමක් යනවා නම් එය අපි දරා ගන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ කොන්ෆරන්සිං වලින් අධ්‍යාපනය හදාරනවා නම් යම්කිසි මූල්‍යමය අගයක් ඒ සඳහා ලැබෙනවා. ඒ හින්දා ICT එක හරහා අපි මේ වෙනකොටත් ඩෙවලොප් කරලා තියෙනවා වීඩියෝ කොන්ෆරන්සිං ෆැසිලිටි එක. ඉතින් අපි විශ්වාස කරනවා මේ මාසේ ඉඳන් අපිට වීඩියෝ කොන්ෆරන්සිං ෆැසිලිටි එක ඊතක්සලාව හරහා ලබා දෙන්න පුළුවන්. ඒකට යම් කිසි හේකින් ගුරුවරයාට හෝ දරුවාට අධ්‍යාපනය හදාරන්න වීඩියෝ කොන්ෆරන්සිං හරහා යන්න ඕන. ඒ තුල දරුවන්ට ඩේටා චාර්ජස් සහ සබ්ස්ක්‍රිප්ෂන් චාර්ජ් එකක් නැතුව දරුවන්ට වීඩියෝ කොන්ෆරන්සිං හරහා අධ්‍යාපනය හදාරන්නත් අවකාශය ලැබෙනවා. අපි සඳහන් කළ යුතු කාරණය තමයි පසුගිය වසර ගණනාවකම කුළුණු ඉදිකිරීමේදී ජාතික සැලැස්මකට අනුකූලව ඉටු නොකොට එක් සමාගම්වල අවශ්‍යතාවය මත කුළුණු ලබා දීම තුළ රටේ බොහෝ ප්‍රදේශවල රික්තකයක් ඇති වෙලා තියෙනවා ජංගම දුරකථන වලට පවා සංනිවේදන පහසුකම් ලබා ගැනීමේදී. ඒ අනුව අපි ප්‍රථමයෙන්ම කළ යුතු කාරණය තමයි මෙන්න මේ කාරණය නිවැරදි කොට මුළු රටම ආවරණය වන විදියට ජාතික සැලැස්මක් එක්ක සියලුම ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඉතින් එහි ප්‍රතිඵලයක් විදියට මේ වන විටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුළුණු ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. තව අති කිහිපයක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුළුණු 49ක් ඉදිකරන්න අපි පටන් ගන්නවා. ඉන්පසුව මාතර දිස්ත්‍රික්කය වගේම මේ වසර ඇතුළත දිස්ත්‍රික්ක 10ක එවැනි යාවත් කාලන කොට කුළුණු ඉදිකිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුව අද තීරණය කර තිබෙනවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් පසුගියදා ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් එම සමාගම් සිදු කර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය අනුකමිටුවක් අද පෙරවරුවේ රැස් වුණා. එහිදී ගෑස් සමාගම් දෙක විසින් දැනටමත් ඉල්ලා ඇති මිල වැඩිවීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අනුකමිටුවේ ස්ථාවර වී ඇත්තේ මිල වැඩි කිරීමකට ඉඩ නොදිය යුතු බවයි. ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවට තීරණය වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ කෙහෙලිය නඹුක්වැල්ල යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස් වී ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලනු ලැබුවා. කිලෝග්‍රෑම් 2.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 670කින් ඉහළ දැමිය යුතු බවට එක් සමාගමක් ඉල්ලීම් කර තිබූ අතර අනෙක් සමාගම විසින් රුපියල් 575ක මිල වැඩිවීමක් ඉල්ලා තිබූ බව සඳහන්. කෙසේ වෙතත් මිල වැඩි නොකර ඒ සම්බන්ධයෙන් විකල්ප යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මෙම අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇත්තේ. ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් දැනට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍රීය පරිසරාධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය, නාවික හමුදා වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශ, මධ්‍යම පරිසරාධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ මෙම නැව ගිනි ගැනීම නිසා ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රටක් ලෙස ඒ සඳහා එක්විය යුතු සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි. ඒදී අපි විතින් දැනටමත් පවත්වල තියෙන අනුකමිටු පහ තම තමන්ගේ තත්ත්ව වාර්තා අපිට ඉදිරිපත් කරා. ඒ අනුව නීතිපතිතුමාව දැනුවත් කරලා නීතිපතිතුමාගේ උපදෙස් අනුව තවදුරටත් අපි ඉදිරියට කොහොමද කටයුතු කරගෙන යන්නේ කියන එක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එයින්ද විවිධ කටයුතු පිළිබඳව අපි යම් එකඟතාවයට අවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි ලංකාවේ මේ සම්බන්ධයෙන් අපිට මේ විශේෂඥ දැනුම නැති ඒවා සම්බන්ධයෙන් විදේශීය විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. අපිට වැදගත්ම මේ වෙලාවේ අවශ්‍ය දේ තමයි මේ අනතුර තවදුරටත් ඉදිරියට යන්නේ කොහොමද වළක්වා ගන්න, මේ තුන්බුන් කොහොමද ඉවත් කරන්නේ, මේ ඇතුළත තිබෙන පරිසරයට හානිදායක විය හැකි රසායනික ද්‍රව්‍ය වලින් අපි කොහොමද ඉදිරියට එළියට අරගෙන රටට විය හැකි සහ සමුද්‍ර පද්ධතියට විය හැකි හානිය අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යනවා. මෙරට මැණික්කා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම පිළිබඳව රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම ගැටලු සම්බන්ධව අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ශේත්‍රය මෙන්ම මැණික්කා ස්වර්ණාභරණ අංශයද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබෙනවා. මැණික්කා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් මේ වන විටත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ ඉල්ලීම මත සංචාරක අලවිය මත පදනම් වූ ආදායම් බදු ශ්‍රී ලංකාව තුළ විදේශීය මුදල් භාවිතයේදී නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම මෙරට මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලෝපුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. තවද අයවැය මගින් දැනටමත් අපනයනකරුවන් සඳහා සහන ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති අතර එම සහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ දැයි පිළිබඳව අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන් හට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. සකල විධ කලාවේ අපූර්වත්වයේ විදහාපාන සංගීතය වෙනුවෙන් නම් කරන ලද ලෝක සංගීත දිනය අදට යෙදී තිබෙනවා. බොහෝ තැන්වල කතාබහ නොවුනාට මනස සුවපත් කරන්නට සමත් මෙකී අසමසම ස්වරහතක සැමරුම් වෙනුවෙන් අප තබන සටහනක් මේ. සොබා දහම විසින් නිමැ වූ අපූර්ව තාලයන්ට ගහකොළ පවා නැලවුණා. ඉබේටම මනු සතාගේ කටහඬත් ඒ හා මුසු වුණා. කුරුළුනාද නේකවිද සතුන්ගේ හඬවල්ද ඒ අතර වුණා. ඉබේටම මියුරු කලාවක් එකී ශබ්ද අතරින් මතුවෙන්න පටන් ගත්තේ කාලයත් සමග මිනිසාද දියුණු වී එකී හඬවල් ස්වර හතක කැටිකර සංගීතය ලෙසින් ලොවට මුදා හැරියා.
ඉදින් එවන් මියුරු සංගීතය සැමරෙන ලෝක සංගීත දිනය අදට යෙදී තිබෙනවා. ලෝක සංගීත දිනය සැමරීමේ ආරම්භය සනිටුවන් වන්නේ වර්ෂ 1982දී ප්‍රංශයේ සොලිස්ටිස් දිනයෙන්. එවකට ප්‍රංශයේ කලා හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජැක් ලැන්ජ් සහ මොරිස් ෆ්ලිවරෙස්ට් පැරිසියේ ෆටේඩයිලා මියසික් නමින් මෙම දිනය නම් කළා. එදාමය සංගීත දිනය සැමරීමේ මූලික අරමුණ වුණේ සියලුම සංගීත ලෝලීන්ට නොමිලේ සංගීතය සැපීම සහ ආධුනික හා වෘත්තීය සංගීතඥයින්ට ඔවුන්ගේ හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් තනාදීම. කෙසේ නමුත් ආසියාතික රටවලට වඩා යුරෝපා කලාපයේ රටවල මේ සංගීත දිනය මහත් හරසරින් සැමරෙනවා. ලෝකයේ නන්දෙස විවිධ ශෛලීන්ගෙන් හැඩගැන්වී සංගීතය නේක හැඩ මැව්වත් ලොව ආධ්‍යාත්මීය වශයෙන් ඉතා වැදගත් ස්වභාවිත සංගීතයකට හිමිකම් කියන්නේ බොහෝ ආසියානු රටවල්. ඒ අතර ඉන්දියානු රාගධාරී සංගීතයත් අපේ රටේ පෙරදිග සංගීතයත් මුල් තැනක් ගන්නවා. විටක සංගීතය භාවනාවක් වන්නේත් ව්‍යවුල් මනසට ඔසුවක් වන්නේත් ස්වර හතේ වටිනාකම කියා නිම කළනු හැකි බව පසක් කරමින්. එකී අමිල සංගීතය තුළ ස්වභාවිත ගීතයට අරුත් එක් කරන්නට බුදුගුණ මුසු මියුරුස්වර ශ්‍රද්ධහා අපි අතින්ද නිවැවුණා. එතුළින් හරවත් ගීත කලාවක් දැයට දායාද කරන්නටත්. ඒ වටා කලාකාමී හදවත් රැසක් රඳවා තබා ගන්නටත් අපට හැකියාව ලැබුණා. එවන් නොයෙක් අයුරින් කලා රසරැඳි සංගීතයේ දිනය ඔබේ හදවතට දැනුණු මතකේ රැඳි සොඳුරු ගීතයක් සවන්පත් මත හෝමින් ඔබත් සමරන්න. ඈත අතීතයේ පටන් අද දක්වාම විවිධ වසංගත මෙලෝකයේ වෙලා ගත්තා. ඒ හැම වසංගතයකදීම මිනිසාට පිහිට වුණේ වෙදදුරන් ඇතුළු සුවවිරුවන්. එත් මේ කියන්නේ අතීතයෙන් හමු වූ වෙනස්ම සුවවිරුවන් පිරිසකගේ කතාවක්. මේ 1925දී ඇලෙස්කාව එවක එක්සත් ජනපදයේ වෙලාගත් ඩිප්තීරියා වසංගතය කෙමෙන් ඇලෙක්ස්කාවත් ආක්‍රමණය කරන්නට වුණා. ශීත ඍතුව ඇරඹුමත් සමග ඇලෙස්කාවේ බොහෝ ගම්බිම් නගර හරහා වසංගතය උඩුදුවද්දී ඈත කෙළවර පිහිටි කුඩා නගරයක් වුණු නෝම් නගරයටත් ඩිප්තීරියා වසංගතයේ අඳුරු සෙවණැල්ල පතිත වුණා. වැඩිහිටියන්ගේ වගේම කුඩා දරුවන්ගේ පවා හුස්ම පොද හිර කරමින් නෝම් නගරය තුළ ඩිප්තීරියාව පැතිර යන්නට වුණේ හිම කුණාටු මැද තැනින් තැන ඇහෙන විලාප සමගින්. ඒ හැම විලාපයක්ම අහන්න නෝම් නගරයේ හිටියේ එකම එක සුවවිරුවයි. ඔහු වෛද්‍ය කර්ටිස් වෙල්ච්. 1500කටත් වඩා අඩු පිරිසක් වාසය කළ නෝම් නගරයේ මුලදී නම් ඩිප්තීරියා රෝගීන්ට හැකි පමණින් ප්‍රතිකාර කරන්නට ඩොක්ටර් වෙල්ච් සමත් වුණත් වසංගතය එන්නම දරුණු වුණා. කර කියා ගන්නට කිසිවක් නොමැති වුණු නෝම් නගරයේ වැසියන් එකා දෙන්නා මේ යන්නට පටන් ගත්තා. ඒ අතර බහුතරය කුඩා දරුවන්. වාසනාවකට මෙන් ඩිප්තීරියාවට එන්නතක් සොයාගෙන තිබුණත් අවාසනාවකට මෙන් නෝම් නගරය පිහිටා තිබුණේ එන්නතට ගොඩාක් දුරින්. ඒ සැතපුම් දහස් ගණනකට එහා එක්සත් ජනපද භූමියේ. වසංගතයට බෙහෙත කොයි වෙලාවකින් හෝ ගෙන්නා ගැනීමේ උවමනාව දවසින් දවස මිය යන මිනිසුන්ගේ කඳුළු අතරින් පැන නැගෙන්නට වූයෙන් ඩොක්ටර් වෙල්ච් වහාම ක්‍රියාත්මක වුණා. වොෂින්ටන්හි එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවයට හදිසි විදුලි පණිවිඩ යවා වසංගතයට පිළියම වූ ඇන්ටිබයොටික්ස් එන්නත් මාත්‍රා ඇනවුම් කළා. නැව්මගින් අහස්යානාවලින් එහෙමත් නැත්නම් තැපෑලෙන් හෝ හැකි ඉක්මනින් නෝම් වෙත එන්නත් යවන ලෙස එක්සත් ජනපද මහජන සෞඛ්‍ය මණ්ඩලය කඩිනමින් තීරණය කළත් අයිස් කඳුවල අවදානම නිසා නැව් ගමනාගමනේ ඇන හිටියා. හිම කුණාටු නිසා ගුවන් ගමන්ද ප්‍රතික්ෂේප වුණා. මංමාවත් හිමෙන් බැසුරු නිසා තැපැල් සේවය නතර වුණා. ඒත් ඩොක්ටර් වෙල්ච්ගේ උත්සාහය නතර වුණේ නැහැ. අවසානයේ එකම පිළිතුර සුනකයන් සහ ලියෝන්හාඩ්. මුෂර් ලියෝන්හාඩ් අයිස් කඳු මත සුනකයින් මගින් දුවන කරත්ත හසුරුවන්නට කදිම රුසියෙක්. ඩොක්ටර් වෙල්ච්ගේ කීමටත් නගරවැසියන්ගේ විලාප හඬටත් ලියොන්හාඩ් විශ්වාසය තැබුවේ තම සුනකරැලේ නායකයා ටෝගෝ ගැන. හැකි ඉක්මනින් ගමන තීන්දුව වුණා. එක්සත් ජනපද තැපැල් සේවයට ඇලෙස්කාවේ හැකි තරම් දුරකට එන්නත රැගෙන එන්නයි පවසා ගිරි දුර්ග මැද කටුක මාවත සුනක කරත්තයෙන් තරණය කරන්නට ලියොන්හාඩ් තීරණය කළා. ඒ වගේම ගමනේ දුර අඩු කරන්නට අයිස් මිදුණු නෝටන් ගංගාව දිගේ හිම කරත්තය ගෙන යන අවදානම ගන්නත් ලියොන්හාඩ් පසුබට වුණේ නැහැ.
දින 3ක් ඇතුළත සැතපුම් 270ක්. හිම කුණාටු මැද සුනකයින් 8 දෙනෙක් සමග වෙහෙස කරමුත් වේගවත් ගමනකින් එන්නත් තොගේ ලබා ගන්නට ලියොන් හාට් හැකි වුණා. නැවත නෝම් වෙතයේ මොහොතේම පිටත් වුණත් රාත්‍රිය සහ අධික සීතලෙන් හිම පතිත මාවත් වැසී ගියත් ටෝගෝ ඇතුළු සුනක රැළේ ඉවට ඒ සියල්ල දෙවෙනි වුණා. අවසානයේ කතාව නිමා වුණේ වීරයන් 9 දෙනෙකු. ඒ කිව්වේ සුනකයින් 8 දෙනෙකු සහ තනි මිනිසෙකු. නෝම් නගරයේ වසංගතය දුරු කළ තවත් විශිෂ්ට සුවවිරුවන් 9 දෙනෙකු බවට පත්වෙමින්. මේ කතාව ලොව පුරා පැතිරෙන්නට වුණා. ටෝගෝ බෙල්ටෝ ඇතුළු ලියොන් චාඩ්ගේ සුනකයින් සැබෑ විරුවන් වුණා. මේ කතාව පාදක කර චිත්‍රපට පවා නිර්මාණය වුණා. ඒ දන්නවද? මේ සියල්ලකම යටින් ලියවුණු අපූර්ව රහසක් තියෙනවා. ඒ තමයි මිනිසාගේ ළඟම යහළුවා. අවධානය විදේශ පුවත් වෙත. එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නවතම ගුවන් යානා රැගෙන යන නෞකාවේ පූර්ණ නැව් කම්පන අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා රැගෙන යන නෞකාවක පූර්ණ නැව් කම්පන අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. මෙලෙස අත්හදා බලා ඇත්තේ ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවයි. මෙම අත්හදා බැලීම ඇමරිකාවේ නැගෙනහිර වෙරළට ඔබෙන් සිදු කර ඇති අතර ඊට පුපුරණ ද්‍රව්‍ය කිලෝ 18,143ක් යොදාගෙන තිබෙනවා. ඇමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ එම පිපිරීම සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 3.9ක කම්පනයක් ලෙස බවයි. නැව සම්පූර්ණයෙන් සේවයට එදවීමට පෙර යුදමය තත්ත්වයන් සමග කටයුතු කිරීමට ඇති හැකියාව පරීක්ෂා කිරීම ඉන් අපේක්ෂා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සිලිකුනාටුවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය පිරිස අතර ළමයින් 9 දෙනෙකුද සිටින බවයි. මියගිය 12 දෙනාගෙන් 10 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයහපත් කාලගුණයත් සමග වාහන කිහිපයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින්. එමෙන්ම හදිසි ගංවතුර සහ සිලිකුනාටුව හේතුවෙන් නිවාස රැසකට හානි සිදු වී තිබෙනවා. එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂිත බවයි. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූනි 22 වැනිදා. සිංහල පද්‍ය සාහිත්‍යයේ කොළඹ යුගයට අයත් ප්‍රවීණ කවියෙකු ලේඛකයෙකු පුවත්පත් කලාවේදියෙකු ගුරුවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සාගර පලන්සූරිය මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1961 වසරේ ජූනි මස 22 වන දිනයි. බ්‍රිතාන්‍යයේ වහල් භාවය අහෝසි කිරීමේ සටනේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් වහල් සේවය බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇත්තේ 1772 වසරේ ජූනි මස 22 වන දිනයි. ජපානය සහ කොරියානු ජනරජය අතර මූලික සම්බඳතා පිළිබඳ ගිවිසුම අත්සන් කර ඇත්තේ 1965 වසරේ ජූනි මස 22 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6යි විදිහට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.